ආයිබෝවන් කියලා පිළිගන්නවා රුචිරංග YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියට අයත් පාඩමක් ගැන. 11 ශ්‍රේණියේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඒ කියන්නේ 11 වෙනි පාඩමට දෙන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවට තියෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ වැදගත්ම කොටස වෙන ට්‍රාන්සිස්ටර්. ට්‍රාන්සිස්ටර් අද මේ ලෝකෙට බිහි වුණ නැත්නම් අපිට මේ විදිහට YouTube වත් මුකුත්වත් කරන්න වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ට්‍රාන්සිස්ටර් කියන වැදගත් මාතෘකාවේ මූලික හැඳින්වීම තමයි පළවෙනි වීඩියෝ එකෙන් කරන්නේ. ටිකක් දිග වීඩියෝස් දෙක තුනක් යන්නේ. පළවෙනි වීඩියෝ එකේ නම් මම හොඳට කියලා දෙනවා. ඒ කියන්නේ ටික වෙලාවක් යනවා මේ වීඩියෝස් වලට කියලා දෙන්නේ යාම. ඒකින්ද පළවෙනි වීඩියෝ එකේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් මූලික හැඳින්වීම. දෙවෙනි වීඩියෝ එකේ ට්‍රාන්සිස්ටර් වර්ධක ක්‍රියාව තියෙයි. ඉතින් ඕගොල්ලෝ හොඳට මේ ටික බලලා ඉගෙන ගන්න ට්‍රාන්සිස්ටර් ක්‍රියාව ගැන පැහැදිලි කිරීම හොඳටම තියෙනවා. මොකක්ද ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න කියනවා. ඒ වගේම වීඩියෝ එක බලන්න කලින් මගේ YouTube channel එක subscribe කරන්න කියනවා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න කියනවා. මොකද හේතුවක් තියෙනවා. මේ වගේ තවත් වීඩියෝස් දානකොට ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වීඩියෝස් බලන්න, ඒ වීඩියෝස් බලලා දෙයක් ඉගෙන ගන්න. ඒ වගේම කියන්න මේවා මගේ ක්ලාස් වල කරන වීඩියෝස්. ඒ කියන්නේ මම ක්ලාස් එක කරන ගමන් ගන්න වීඩියෝස්. ඒකින්ද සමහරවිට ළමයින්ට කතා බහ කරන ඒවාත් අන්තර්ගත වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට ඒවා කට් කරලා ඕගොල්ලන්ට වැදගත්ම ටික තමයි දාන්නේ. ඒකින්ද හොඳට පාඩම ඉගෙන ගන්න. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉගෙන මේ ඉල්ලා සිටිනවා. තව කාට හරි බලන්න ඕගොල්ලන්ගේ යාළුවෙක්ට කාට හරි බලන්න ඉල්ලලා මේ බලන්න කියලා ෂෙයා කරන්න කියලා ඉල්ලලා සිටිනවා. එහෙනම් අපි යන් ඒ ගැන කියලා දෙන උගන්වන වීඩියෝ එකට. ට්‍රාන්සිස්ටර් ඇත්තටම කියනවා නම් මේ ට්‍රාන්සිස්ටර් කියන එක හැදුන් නැත්තම් මේ ලෝකෙට බිහි කරේ නැත්තම් ඒ හදපු මිනිස්සයා මේක හැදුවේ නැත්තම් අද වෙද්දිත් කම්පියුටරේ කියන්නේ කාමරයක තියෙන එකක්. කම්පියුටර් හැදුවේ කවුද? රුචිරංග කවිශ්වරනේ. ගැම්මට. කවුද කම්පියුටර් හැදුවේ? පළවෙනි කම්පියුටරේ? ජෝන් ලොගි බෑඩ් නෙමෙයි. චාල්ස් බැබේජ්. චාල්ස් අයියා තමයි හදලා තියෙන්නේ. චාල්ස් බැබේජ් මහත්තයා තමයි ඒක හදලා තියෙන්නේ. චාල්ස් බැබේජ් මහත්තයා හදපු කම්පියුටරේ කාමර දෙකක් විතර සයිස් කියලා අහලා තියෙනවද ඕගොල්ලෝ? කාමර දෙකක්ද කාමරයද සයිස් කියලා? මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ කියන එක හොයාගත්තට පස්සේ තමයි ඔය කම්පියුටරේ අද වෙද්දි අතේ ගෙනියන්න පුළුවන් ගානට හදලා තියෙන්නේ. ලැප්ටොප් එක, ටැබ් එක, ෆෝන් එක විදියට හදාගත්තේ නැත්තම් මේ ට්‍රාන්සිස්ටරේ හින්දා. ට්‍රාන්සිස්ටරේ තිබුණ නැති උනන් අදටත් කම්පියුටරේ කියන්නේ ලැප්ටොප් එක කියන්නේ. ලැප්ටොප් එක හැදෙන්නේ නැහැ එහෙම උනොත්. කාමරයක තියෙන එකක්. හරිද? මේ ට්‍රාන්සිස්ටරේ කියන එකේ වටිනාකම තේරෙනවද දැන් ඕගලන්ට? උඹලට තේරෙන්නේ නැහැ. ඉතින් ඕක ට්‍රාන්සිස්ටරේ වටිනාකම. ඒ මිනිස්සයා මරාගෙන කන්න හදන්නේ අයියකෝ මූ මෙහෙම එකක් හොයාගත්ත. දැන් අපි මේක ඉගෙන ගන්න එපා සීන් එකේ නේ ඕගොල්ලෝ ඉන්නේ. දැන් අපිට පේන්නේ ට්‍රාන්සිස්ටරේ හදාගත්තේ නැත්තම් මල කෙලියක් වගේ සීන් එකක් තමයි තියෙන්නේ. නේ ඔන්න මම කියනවා. ට්‍රාන්සිස්ටරේ ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු PN සංදිය කොහොමද ඇන්දේ කියලා. PN සංදිය ගැන අපි කතා කරානේ. PN සංදියක් අපි සාමාන්‍යයෙන් ඇන්දේ ඔන්න ඔය විදිහට. අර්ධ සන්නායක කැලලක් අරගෙන 14 වන කාණ්ඩේ. 14 වන කාණ්ඩේ නෙමෙයි. කීවෙනි කාණ්ඩේද ඔයගලන්ට තියෙන්නේ? අපි මේවට ගත්තේ මොන කාණ්ඩේ මූලද්‍රව්‍යද? ඒ මාත්‍රණය කරන්න. 3 වෙනි කාණ්ඩේ 5 වෙනි කාණ්ඩේ ගත්තේ මාත්‍රණය කරන්න. අපි අර්ධ සන්නායක වල ගත්තේ කීවෙනි කාණ්ඩේ? 4 වෙනි කාණ්ඩේ. ගත්ත මූලද්‍රව්‍ය මොනවද සාමාන්‍යයෙන්? ජර්මේනියම් සිලිකන් වගේ මූලද්‍රව්‍යනේ ගත්තේ. ආසනිකුත් ගත්ත. මම නම් මතක නැහැ. 4 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය 4 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යනේ ගත්තේ. 4 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. අර්ධ සන්නායක විදිහට ගත්තේ. P විදිහට මාත්‍රණය කරන්න ගත්තේ. P ලෙස මාත්‍රණය කරන්න අපි මොන කාණ්ඩේ මූලද්‍රව්‍ය දෙදුවේ ඔබට? 3 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. 3 වන කාණ්ඩේ මේ මට වැරදුනා. රෝම ඉලක්කමෙන් ලියන්න ඕනේ. කැපිටල් රෝම ඉලක්කම් වලින් ලියන්න ඕනේ. 3 වන කාණ්ඩේ මූලද්‍රව්‍ය n විදියට ආරෝපණය කරන්න. n විදියට මාත්‍රණය ඒ කියන්නේ n විදියට මේක හදාගන්න n type කරන්න මොනවද මාත්‍රණය කරේ? මොන කාණ්ඩේ මූලද්‍රව්‍යද මාත්‍රණය කරේ? 5 වන කාණ්ඩේ මූලද්‍රව්‍ය. මතකද? 4 කියලා කියන්නේ මෙහෙම නෙමෙයි කැපිටල් රෝම ඉලක්කමෙන්. හරි. ওই විදියට තමයි අපි PN සංදියක් හදාගත්තේ. දැන් මේ ට්‍රාන්සිස්ටර් කියන්නේ PN සංදි දෙකක් එකතු වෙලා හැදෙන එකට. කීයක් එකතු වෙලා හැදෙන එකට? 20ක්. ට්‍රාන්සිස්ටරයක් කියන්නේ
මේ වගේ pn සංදි දෙකක් එකතු වෙලා හැදෙන එක. සරලව කියනවා නම් අපි මේ විදියට 14 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් අරගෙන 14 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් අරගෙන මේ එක පැත්තක් n විදියට කරනවා. මැද්ද p විදියට ආරෝපණය කරනවා. මෙන්න මේක තව විදියකට n විදියට ආරෝපණය කරනවා. ඔන්න ඔය වගේ අයිටම් එකකට අපි කියනවා ට්‍රාන්සිස්ටරයක්. මට කියන්නේ මේකේ අග්‍ර කීයක් තියෙනවද කියලා? කී පැත්තකින් අග්‍ර දෙන්න පුළුවන්? දැන් මේකේ අග්‍ර දෙකයිනේ. p පැත්තෙනුයි n පැත්තෙනුයි. දැන් මේකේ අග්‍ර තුනක් දෙත හැකිනේ. p ටත් දෙත හැකිනේ අග්‍රයක්. n ට අග්‍රයක් දෙනවා, p ට අග්‍රයක් දෙනවා, n ට අග්‍රයක් දෙනවා. මෙන්න මේ විදිහට හදාගත්ත ට්‍රාන්සිස්ටර් වර්ග ලෝකේ දෙකක් තියෙනවා. මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර්. අපිට 11 ශ්‍රේණියේදී ඔයගොල්ලෝ 11 නේද? 11 නේ? 12 නෙමෙයි, 13 වත් නෙමෙයි. ඔයගොල්ලෝ O level ඇත්තද? 11 ශ්‍රේණියේ කට්ටියට කතා කරන්න ඉන්නේ NPN. ඒ වුණාට ඉතින් චුට්ටක් බෑනේ. අපි PNP ගැන කතා කරන්න එපා. මටත් එන අමාරුයිනේ. තව ට්‍රාන්සිස්ටර් වර්ගයක් තියෙනවා. PNP ට්‍රාන්සිස්ටර්. මොනවද? PNP. හරිද? එයාගේ එක පැත්තක් මෙහෙට, එක පැත්තක් මෙහෙට, එක පැත්තක් මෙහෙට. මේ තියෙන්නේ 14 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් අරගෙන මාත්‍රණය කරලා. ඔය gedara තියෙන මගුල් වලට අවධානය යොමු කරන්නේ නැතුව මේ කියලා දෙන මගුලට අවධානය යොමු කරන්න. මොකද මේක කියලා වුණොත් අහන ප්‍රශ්නේ ඉවරයි. මේකෙන් ප්‍රශ්නයක් අහනවාමයි. අහුවේ නැත්තම් මං ඇවිල්ලා හරි අහනවා. NPN මේක කරලා තියෙන්නේ මේ පැත්ත n විදියට මාත්‍රණය කරලා මෙතන මැද්ද p විදියට මාත්‍රණය කරලා මෙතන n විදියට මාත්‍රණය කරලා. PNP ට්‍රාන්සිස්ටර් කරලා තියෙන්නේ මැද්ද n විදියට r මේ මාත්‍රණය කරලා දෙපැත්ත p විදියට මාත්‍රණය කරලා. ඔන්න ට්‍රාන්සිස්ටර් වර්ග දෙකයි මොකක්ද? PNP ට්‍රාන්සිස්ටරුයි අනිත් එක NPN ට්‍රාන්සිස්ටරුයි. ඒක මීටරද? දැන් ඒක හරිද? ඊළඟට අපි කතා කරනවා මෙන්න මේ අග්‍ර තුන ගැන. මේ ට්‍රාන්සිස්ටර් දෙකේ මෙන්න මේ අග්‍ර තුන. අරවැය වගේ නෙමෙයි. මේවා ටිකක් විශේෂයි. පට්ට අමුතු නම් වලින් හඳුන්වනවා. ඒකෙදි මම නිකන් අහනවා සාමාන්‍යයෙන් සංග්‍රහණය කරගන්නවා කියන්නේ මොකකටද? සංග්‍රහණය කරගන්නවා කියන්නේ සංග්‍රහණය සිංහල වචන අහන්නේ. සංග්‍රහණය කරනවා කියන්නේ සංග්‍රහණය කරගන්නවා කියන්නේ එකතු කරගන්න එකට. මේකේ එක අග්‍රයක් තියෙනවා සංග්‍රාහකය කියලා. මේ සංග්‍රාහකය කියන අග්‍රයෙන් කරගන්නේ කුහර හරි වාහක කුහර හරි ඉලෙක්ට්‍රෝන හරි. මොනවාද වාහක වර්ග දෙක? මොනවාද වාහක වර්ග දෙක? කුහර හෝ ඉලෙක්ට්‍රෝන වාහක වර්ග දෙක. කුහර හරි ඉලෙක්ට්‍රෝන හරි වාහක වර්ග දෙක. නේද? මෙන්න මේ වාහක එකතු කර ගැනීම තමයි මේ සංග්‍රාහකය කියන එකෙන් කරන්නේ. එකතු කර ගැනීම තමයි සංග්‍රාහකයෙන් කරගන්නේ. තව අග්‍රයක් තියෙනවා විමෝචකය කියලා. මොකක්ද? විමෝචකය. විමෝචකයෙන් කරන්නේ මොකක්ද? විමෝචනය කරනවා කියන්නේ මොකක්ද? විමෝචනය කරනවා කියන්නේ මොකක්ද? දකෝ විමෝචනය කරනවා කියන්නේ මොකක්ද? තේරෙන්නේ නැද්ද? සිංහලෙන් යහන්නේ. සිංහල බැරිද? විමෝචනය කරනවා කියන්නේ මොකක්ද? සාමාන්‍ය විමෝචනය කියන්නේ මොකද්ද? පිට කරනවා. විමෝචනය කරන්නේ පිට කරනවා කියන එක. හරිද? තව අග්‍රයක් තියෙනවා පාදම කියලා. පාදම. මේ පාදමෙන් කරන්නේ මේ එකතු කරගන්න එකයි පිට කරගන්න එකයි පාලනය කිරීම. මොකක්ද? බේස් එක පාලනය කරනවා. දැන් මේවා ඉංග්‍රීසි වචන ටික බලමු. ඉංග්‍රීසි වචන ටික කොහොම ඔයගලන්ට තේරෙනවා? ඔයගොල්ලෝ ඉතින් ඉංග්‍රීසි මීඩියම් නේ. නේද? ඉංග්‍රීසි වචන ටික කියමු. සංග්‍රාහකයකට අපි ඉංග්‍රීසියෙන් කියනවා කලෙක්ටර් කියලා. මොකද්ද? කලෙක්ටර්. කලෙක්ට් කරනවා කියන්නේ මොකද්ද? සිංහල එකතු කරනවා. එකතු කරගැනීම. ඕන දැන් හැමෝම මතක තියාගන්න. විමෝචකයට කරනවා එමීටර්. නිකන් එක්සිට් කරනවා කියලා හිතා ගන්නකො. එමීටර් කියන්නේ පිට කරනවා. පාදමට සිංහල ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? පාදමට කියනවා අපි බේස් එක කියලා. බේස් එක පාදම. දැන් අපි සාමාන්‍යයෙන් අතිවාරම දානකට බේස් එක දානවා කියලානේ කියන්නේ. පාදම. බේස් එකෙන් තමයි මොකක් කරන්නේද? මේ එකතු කරන එකයි පිට කරන එකයි පාලනය කරන්නේ. දැන් බලන්න ඕනේ මේ PNP ට්‍රාන්සිස්ටර් වලයි NPN ට්‍රාන්සිස්ටර් වලයි මේ අග්‍ර තුන කොහෙටද යෙදිලා තියෙන්නේ කියලා. හරිද? දැන් අපි ඇඳගමු එහෙනම් මොකද්ද PNP ට්‍රාන්සිස්ටරයක් ඇඳගමු. ඔන්න මම PNP ට්‍රාන්සිස්ටරයක් ඇඳගන්නවා. මේ පට්ට හිමින් හරියටම කියලා දෙන්නේ. උඹලා දෙන්න හෙන්න ගොබ්බයෝ වගේ ඉඳගෙන මේක අහගන්න තු ඉන්න එපා.
PNP ඔන්න මම PNP ට්‍රාන්සිස්ටර් එක මේ මේවා වෙනස් වෙන්නේ නැහැ හරිද මේවා මෙහෙමම තමයි ඒකින්ද මතක තියාගන්න ඈ PNP ට්‍රාන්සිස්ටර් එක මේ තියෙන්නේ අග්‍ර 3 මේ තියෙන්නේ අග්‍ර 3 මේකෙදි මට කියන්න වාහක ගලන්නේ කොහොමද කියලා සාමාන්‍ය වාහක ගලන්නේ වාහක මොනවාද මේකේ PNP ට්‍රාන්සිස්ටර් වාහක P නේ වැඩිපුර තියෙන්නේ එතකොට වාහක මොනවාද P වල වාහක මොනවාද P වල වාහක කුහරද නැත්නම් මේ ඉලෙක්ට්‍රෝනද කුහර ගලන්නේ මෙන්න මෙහෙම කුහර ගලන්නේ මෙන්න මේ විදියට ඒ කියන්නේ ධනේ ඉඳන් ඍණට වගේ සීන් එකක් ගන්න තියෙන P ඉඳන් N ට එතකොට ධාරාව ගලන දිශාව ධාරාව ගලන්නේ ධනේ ඉඳන් ඍණටනේ සම්මත ධාරාව මෙන්න මේක තමයි ධාරාව ගලන දිශාව හරිද ඒක ධාරාව ගලන දිශාව හරිද මේ තියෙන කුහර ගලන දිශාව කුහර සාමාන්‍ය ධනේ ඉඳන් ඍණටනේ ධනේ ඉඳන් ඍණට කුහර කියන්නේ ධනාරෝපණ දෙයන්නේ ඒවා ධනේ ඉඳන් කොහෙටද යන්නේ ධනේ ඉඳන් ධනට මෙන්නේ නෑනේ ධන විකර්ෂණය වෙනවා ධනේ ඉඳන් ඍණටනේ සාමාන්‍ය එහෙම මතක තියාගන්න මේ තියෙන කුහර ගලන දිශාව මේ ගලන දිශාවල් මතක තියෙනවා දැන් ධාරාව මෙහෙට නම් යන්නේ කෝකෙන්ද ධාරාව එළියට දාන්නේ මොකද්ද කිව්වනම් ඉලෙක්ට්‍රෝන හරි කුහර හරි පිට කරන එකට කිව්වනම් මොකද්ද පිට කර ගැනීමට කිව්වේ මොකද්ද පිට කරන එකට කිව්වේ මොකද්ද ඉලෙක්ට්‍රෝන හෝ කුහර පිට කරන එක එමීටර් කියන්නේ මොකද්ද එමීටර් කියන්නේ විමෝචකය එහෙනම් දැන් මෙහෙ ඉඳන්නේ ධාරාව ගලන්නේ එහෙනම් පිට කරන එක වෙන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන එක පිට කරන එක වෙන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන එක එහෙනම් පල්ලෙහා තියෙන එක තමයි පල්ලෙහා තියෙන අග්‍රයට අපි කියනවා විමෝචකය අපි මේකට කැපිටල් E කියලා යොදනවා එමීටර් කියන අදහසෙන් කැපිටල් E කියලා යොදනවා දැන් මේ කතා කරන්නේ මොන ට්‍රාන්සිස්ටරයක්ද PNP ට්‍රාන්සිස්ටර් NPN ගැන පස්සේ ඊළඟට කියලා දෙනවා හරිද දැන් මේ විමෝචකය සෙට්ද මෙහෙන් විමෝචකය නම් මෙහෙන් ඉලෙක්ට්‍රෝන පිට කරනවා මෙහෙන් කවුද ඉන්නේ උඩින් කවුද ඉන්නේ හොල්මන එකතු කරගන්න එකාට මොකಾದ අපි කිව්වේ සංග්‍රාහකයට අපි සිංහලෙන් කිව්වේ මොකද්ද කලෙක්ටර් කියලා ඉංග්‍රීසියෙන් කිව්වේ කලෙක්ටර් කියලා කලෙක්ටර් වෙනකොට දානවා අපි කැපිටල් C අකුර ඔය දෙන්නගේ මැද්දේ මේ දෙන්නව පාලනය කරන්න ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙන එකයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න එකයි පාලනය කරන්න අපි කාවද දැම්මේ බේස් එක පාදම තමයි අපි දැම්මේ හරිද බේස් එක දාපු එක තේරුණාද ඔන්න දැන් මෙයා කවුද PNP ට්‍රාන්සිස්ටරයක් හරිද PNP ට්‍රාන්සිස්ටරය ගැන හරිද ඔන්න දැන් අපි කතා කරනවා NPN ට්‍රාන්සිස්ටරය ගැන දැන් PNP තේරුණා නම් NPN ලේසි NPN ඇඳගෙන ඉමුකෝත් මුලින්ම NPN මම මේක ආයි කියලා දෙනවා නෝට් එක ලියද්දී හොඳට බලා ගන්න NPN දැන් මේකේ මොකද්ද කේස් එක වාහකේ මොකද්ද මේකේ වාහක වැඩිපුර ඉන්නේ වැඩිපුර මුකුත් නෑ ඔක්කොම අඩුවෙන් තමයි ඉලෙක්ට්‍රෝන වාහක වෙන්නේ ඉලෙක්ට්‍රෝන N සිට P පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ගලන්නේ ඔන්න මේකේ වාහක මොනවාද වාහක ඉලෙක්ට්‍රෝන මම කෙටියෙන් දැම්මා ඉලෙක්ට්‍රෝන කියලා මම කෙටියෙන් දාන්නේ ඔහොමනේ එතකොට මේකේ ධාරාව ගලන්නේ මොකද්ද අන්න සීන් එක දැන් මේකේ ධාරාව ගැලුවේ මෙහෙට ධනේ ඉඳන් ඍණට ඒ කියන්නේ කුහර ගලන පැත්තටමයි ධාරාවත් ගැලුවේ කුහර PNP ට්‍රාන්සිස්ටර් කුහර ගලන පැත්තටමයි ධාරාවත් ගැලුවේ හරිද හරි දැන් NPN වල මොකද වෙන සීන් එක වාහක වෙන්නේ ඉලෙක්ට්‍රෝනනේ දැන් සම්මත ධාරාව ගලන්නේ කොහෙද සාමාන්‍යයෙන් ධනේ ඉඳන් ඍණටනේ දැන් මේකෙදි ධාරාව ගලන දිශාව කූරිය ගහනවා මාරු වෙනවා තේරුණාද ඉලෙක්ට්‍රෝන අරහෙට ගියාට ධාරාව ගලන්නේ ඉලෙක්ට්‍රෝන යනවා මෙහෙට ධාරාව ගලන්නේ මෙහෙට තේරුණාද ඇයි ධනේ ඉඳන් ඍණටනේ සීන් එක තියෙන්නේ ධාරාව ගලන දිශාව වෙන්නේ අනිත් පැත්ත ධාරාව ගලන දිශාව තේරුමා දිශාව තේරුණාද එළිරයට ඔන්න NPN ට්‍රාන්සිස්ටර් දැන් අපි බලමු මේකේ අග්‍ර ටික කතා කරන්න දෙයක් නැහැනේ අග්‍ර තුන ඔහොමනේ ඉන්නේ දැන් බලමු මේකේ අග්‍ර නම් කිරිල්ල මේකට ගමු පෙරපෑන
දැන් මේකේ මොකක්ද අග්‍රේ? මේකෙත් ඉතින් අර වගේමයි. ඉලෙක්ට්‍රෝන ටික කොහේ ඉඳන්ද යවන්නේ? පල්ලෙහා තියෙන්නේ මොකද්ද? යවන තැන, පිට කරන තැන මොකද්ද? පිට කරන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ විමෝචකය. පල්ලෙහා එක විමෝචකය. විමෝචකයට අපි දාන කැපිටල් අකුර මොකක්ද? E capital E එමීටර් කියන අදහසින් දාන්න. එහෙනම් උඩ ඉන්න මල්ලි කවුද? උඩ ඉන්නේ එකතු කරගන්න මල්ලි. එකතු කරගන්නේ කවුද? සංග්‍රාහකය. එයාට දාන කැපිටල් අකුර මොකක්ද? C capital C collector කියන අදහසින්. මේ ඩබලව පාලනය කරන්න ඉන්නේ කවුද? පාදම. අපි දාන අකුර මොකක්ද? B base එක. දැන් මේ විදිහට තමයි අපි දක්වන්නේ. දැන් මේ විදිහට දාලා බැහැනේ. දැන් අපි මේවට පරිපත සංකේත ගන්න එපා. දැන් අපි මේ විදිහට මේ උඩ බලන්න. pn සංදියේ මෙහෙම දැම්මට පරිපත සංකේත කොහොමද දැම්මේ? ඔන්න ඔය විදිහට පරිපත සංකේතයක් දැම්මනේ නේද? දැන් මේකෙත් මෙහෙම සීන් එකක් තියෙනවා. පරිපත සංකේතයක් තියෙනවා. තේරුණාද? අපි බලමු පරිපත සංකේතයේ PNP ට්‍රාන්සිස්ටර් එක. ඔන්න දැන් පරිපත සංකේතය බලන්න යන්න. ඔන්න ඔහම රවුමක් යන්න. කුචි රවුමක් යන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම චුට්ටි ඉරක් දැම්මා. ඊට පස්සේ මෙහෙම ඉරකුත් ගැහුවා. ඊට පස්සේ මෙහෙම ඉරකුත් ගැහුවා. පල්ලෙහාට ඉරකුත් ගැහුවා. උඩට ඉරකුත් ගැහුවා. පැත්තෙන් ඉරකුත් ගැහුවා. නිකන් දැන් මේ වගේම සීන් එකක් නේද පේන්නේ? මේ වගේම සීන් එකක් මෙතනක් තියෙනවා වගේනේ පේන්නේ. මෙන්න මෙයා C කලෙක්ටර් එක නැත්තම් සංග්‍රාහකය. මෙන්න මෙයා E එමීටර් එක. මෙන්න මෙයා B බේස් එක. හරිද? ඔන්න දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. දැන් අපිට මේ CE නම් කර බේස් එක මැද්ද කියලා අපි දන්නවනේ. පරිපත සටහනේ බේස් එක මැද්ද කියලා අපි දන්නවා. හරිද? ඒක අම්මා මුත්තා කිව්වත් වෙනස් වෙන්නේ නැහැ බේස් එක මැද්දේ. හරිද? දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ කලෙක්ටර් එකයි එමීටර් එකයි සංග්‍රාහකයයි අනිත් එක මොකද්ද? සිංහල වචනේ සංග්‍රාහකයයි විමෝචකය අතර හඳුනගන්නේ කොහොමද? දැන් මේ පැත්තේ විමෝචකය මේ පැත්තේ සංග්‍රාහකය කියලා අපි අඳුරගන්නේ කොහොමද? දිවසින්ද? දිවස් නෑනේ. පුබ්බේ නිවාසාසුස ඥානේ නෑනේ. මොකද අපි කරන්නේ? මේක අඳුරගන්න. මෙන්න මේක අඳුරගන්න අපිට පොඩි සීන් එකක් දක්වනවා. පොඩි ඊතල කෑල්ලකින් මේක දක්වලා පෙන්නනවා. මෙන්න මේකේ ධාරාව ගලන දිශාව අපි නම් කරනවා. එමීටර් එකේ ඉඳන් ධාරාව ගලන දිශාව නම් කරනවා. ධාරාව කොහෙටද ගැලුවේ? දැන් මේ මොන ට්‍රාන්සිස්ටරයක්ද? P N P නේ. ඕමන ට්‍රාන්සිස්ටර් එන්නේ. මම එක වෙන පෑනකින් ලියන්නද? P N P නේ. ඔන්නෝමනේ අග්‍ර ටික නේද? දැන් එතකොට ධාරාව ගලන්නේ කොහෙන්ද කොහෙටද? P වලින් ධාරාව සාමාන්‍යයෙන් ගලන්නේ කොහෙන්ද කොහෙටද? ධනේ ඉඳන් ඍණයට. ඒ කියන්නේ P වලින් ඉඳන් N වලින් ඉඳන් P වලට ගලනවද? N වලින් ඉඳන් P වලට ඍණේ ඉඳන් දානට ගලන්නේ නැහනේ. NP ගලන්නේ නැහැ කියලා හඳුනන පසු නැඹුරුයිනේ. පෙර නැඹුරු වුණාමනේ ධාරාව ගලන්නේ. දැන් මේ පසු නැඹුරු පෙර නැඹුරු සීන් එකත් මතක තියෙන්න ඕනේ. පෙර නැඹුරු කියන්නේ මොකද්ද? P වලින් ඉඳන් N වලට ධාරාව ගලනවා. පෙර නැඹුරු කියන්නේ ධාරාව ගලනවා. P වලින් ඉඳන් N වලට. පසු නැඹුරු කියන්නේ N වලින් ඉඳන් P වලටනේ. පසු නැඹුරු අවස්ථාවේදී ධාරාව ගලනවද? පසු නැඹුරු අවස්ථාවේ ධාරාව ගලන්නේ නැහැ. දැන් මේ පෙර නැඹුරුනේ වෙලා තියෙන්නේ මේ P වලින් ඉඳන් N වලට. තේරුණාද? මෙන්න මේ එමීටර් එක පැත්තේ අපි ධාරාව ගලන දිශාව ඊතලයකින් මාක් කරනවා. අන්න එහෙමයි අපි මේක එමීටර් එක කියලා ඉගෙන ගන්න. තේරුණාද? පට්ටෙට තේරුණාද? ඊතලේ දාන හැටි ධාරාව ගලන දිශාව තමයි මේ විදිහට ඊතලයකින් නම් කරන්නේ. තේරුණාද? දැන් මේ තියෙන මොන ට්‍රාන්සිස්ටරයක්ද? P NP ට්‍රාන්සිස්ටරයනේ. දැන් අපි බලමු NPN ට්‍රාන්සිස්ටරයක්. මල කෙලිය කොහෙටද අදින්නේ මේක? මම මේක ෂේප් එකේ පොඩ්ඩක් මේ මකන්නම්කෝ. මෙතන ලියන්නම් ධාරාව ගලන දිශාව කියලා. මෙතන වාහක ඉලෙක්ට්‍රෝන කියලා ලියන්නම්. දැන් මේක අඳින්නම්කෝ. මේකෙත් මෙහෙමයි. චූටි බෝලේ රවුම ගත්තා. චූටියට ඉරක් ගැහුවා. මෙතනින් මෙහෙම ඉරක් ගැහුවා. මෙතනින් මෙහෙම ඉරක් ගැහුවා. මෙතනින් මෙහෙම ඉරක් ගැහුවා. මෙතනින් මෙහෙම ඉරක් ගැහුවා. මෙතනින් මැද්දෙන් ඉරක් ගැහුවා. අම්මා මුත්තා කිව්වත් මැද්දේ තියෙන්නේ මොකද්ද? පාදම බේස් එක. අපි B කියලා දානවා ඈ. දැන් මේ මම මේ ෆුල් කඩ්ඩෙන් දැම්මට මේක කඩ්ඩෙන් තමයි දාන්නේ. B කියලා දාන්නේ. පාදම කියලා සිංහලෙන් ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් B කියලා දාන්නේ. උඩ තියෙන්නේ මොකක්ද? දැන් මේකේ අග්‍ර ටික නම් කරගමු. මුලින්. මෙයා මොකද්ද? NP එන්නේ. එතකොට මෙයා N, මෙයා P, මෙයා
මෙයත් තියෙන්නේ NPN අග්‍ර ටිකනේ. හරි NPN ට්‍රාන්සිස්ටර් යන්නේ. දැන් මට කියන්න උඩ තියෙන්නේ මොකද්ද? උඩ තියෙන්නේ මොකද්ද? C කලෙක්ටර් එක පල්ලෙහා අපි එමීටර් එක. දැන් මේ කලෙක්ටර් එකයි එමීටර් එකයි මාරු වෙනවට අපි දාන්නේ මොකද්ද? කලෙක්ටර් එකයි එමීටර් එක මාරු වෙනවට අපි ධාරාව ගන්න දිශාව කෝකේද නම් කරන්නේ? C වලද E වලද? E වලනේ නම් කරන්නේ. E වලනේ ධාරාව ගන්න දිශාව දැන් මේකේ ධාරාව ගලන්නේ කොහේ ඉඳන් කොහෙටද? පෙර නැඹුරු වෙලා තියෙන්නේ කොහේ ඉඳන් කොහෙටද? නෑ. ඒකේ ඊතලේ ඉන්නේ මොන පැත්තටද? P වල ඉඳන් N වලට ධාරාව ගලන්නේ ওই විදිහට ළමයෝ. පෙර නැඹුරු වෙන්නේ නෑ මේ N වල ඉඳන් P වලට. පෙර නැඹුරු වෙන්නේ P වල ඉඳන් N වලට. තේරුණාද? එතකොට මේකේ ධාරාව ගලන්නේ මෙන්න මේ දිශාවට. දැන් තේරුණා ඔන්න මම පොඩි කරනවා. දැන් උඩ එකත් එක ගමු. බලන්න මේ උඩ එකේ ධාරාව ගැලුවේ P වල ඉඳන් මෙන් පැත්තට. මේක PNP ට්‍රාන්සිස්ටරයක් ඉඳලා. මේක NPN ට්‍රාන්සිස්ටරයක් ඉඳලා මෙන්න මේ පැත්තටයි ධාරාව ගැලුවේ. තේරුණාද? ධාරාව ගලන දිශාව. දැන් එතකොට විමෝචකයේ හඳුනා ගැනීමට මොකක්ද දාන්නේ අපි E වල? විමෝචකයේ හඳුනා ගැනීමට මොකක්ද දාන්නේ අපි E වල? ධාරාව ගලන දිශාව E හිසකින් නම් කරනවා. මොන හිසකින්ද? මේ විමෝචකය හා සංග්‍රාහකය අතර ධාරාව ගලන දිශාව E හිසකින් නම් කරනවා. හරි අපි අච්චු පොතට යමුකෝ. ඒ ටික සම්පූර්ණ කරගෙන ඊළඟට එකේ. අච්චු පොත නෙමෙයි බා මේ ටියුට් එක. දැන් ටියුට් එකට ගියම මම ආයි කියලා දෙන්න. දැන් කියලා දුන්න ටික මතක තියෙන්න ඕනේ. හරි බලන්න ට්‍රාන්සිස්ටරේ ගැන බලමු. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ විශාල දියුණුවකට හේතු වූ ට්‍රාන්සිස්ටරය PN සංදි දෙකක් වගේ නිර්මාණය කරන ලද්දකි. PN සංදි දෙකක් කියන එක හයිලයිට් කරගන්න. දෙකක් කියන වචනේ 2 කියන එක දෙකක් කියන එක හයිලයිට් කරගන්න. ටැබ් එක රත් වෙමින් පවතී. PN සංදි දෙකක් කියන එක හයිලයිට් කරගන්න. මේ සඳහා PN වර්ගවල අයත් අර්ධ සන්නායක ප්‍රදේශ 3ක් එකිනෙකට යාබදව ඇති කළ යුතුය. PN සංදි දෙකක් සෑදීමට අර්ධ සන්නායක ප්‍රදේශ 3ක් ඇති කළ ඇති ආකාර දෙකක් පමණි. මෙලෙස සෑදිය හැකි ආකාර දෙක රූපයේ දැක්වේ. මේවා PNP ට්‍රාන්සිස්ටර හා NPN ට්‍රාන්සිස්ටර වේ. ඔන්න තියෙනවා. රූප දෙක කපලා. රූප දෙක ඇඳගමු වෙන. පළවෙනි එක ඇඳ ගන්න PNP ට්‍රාන්සිස්ටර මේ විදිහට ඇඳගමු. PNP N පොඩියට ඇඳ ගන්න. N පොඩියට ඇඳ ගන්න ඕනේ. N පොඩියට අපි අඳින්නේ. මේ කියන මගුල් අහගෙන මේ විදිහට කරනවා. තමුන්ට ඕනේව කරන්නේ නැහැ. ඔය එහෙම කරන එක කියලානේ මේ කියන්නේ මම. මේ තියෙන්නේ PNP ට්‍රාන්සිස්ටරය. ලියා ගන්න යටින් PNP ට්‍රාන්සිස්ටරය. ඊට පස්සේ දැන් අපි අඳිනවා NPN ට්‍රාන්සිස්ටරය. NPN ට්‍රාන්සිස්ටරය ලියා ගන්න. හරි බලමු. එක් අර්ධ සන්නායක ප්‍රදේශයෙන් එක් අග්‍රයේ බැගින් ට්‍රාන්සිස්ටරයෙන් පිටතට අග්‍ර 3ක් පැමිණේ. කියලා දුන්න අග්‍ර 3ක් එනවා කියලා. ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරන විට කෙළවර ඇති එක් අර්ධ සන්නායක ප්‍රදේශයකින් වාහක විමෝචනය කරන අතර අනෙක් කෙළවරෙන් එම වාහක සංග්‍රහණය කරයි. මේ තියෙන සංග්‍රහණය විමෝචනය කරන අතර අනෙක් කෙළවර ඇති ප්‍රදේශයෙන් එම වාහක සංග්‍රහණය කර සිදු කරනු ලැබේ. මේ සංග්‍රහණය කියන එක එකතු කර කියන එක හයිලයිට් එකක් කරලා තියාගන්න. නැත්නම් අමතක වෙනවා. මේ නිසා කෙළවර ඇති අග්‍ර පිළිවෙලින් විමෝචකය සහ සංග්‍රාහකය ලෙස හැඳින්වේ. මැද ඇති අග්‍රය මගින් විමෝචකයේ සිට සංග්‍රාහකයට ගමන් කරන වාහක පාලනය කළ අන්නේ හයිලයිට් කරගන්න. විමෝචකයේ සිට සංග්‍රාහකයට ඇති වාහක පාලනය කරන අතර එම අග්‍රයේ පාදම ලෙස හඳුන්වයි. ඒක හයිලයිට් කරගන්න. දැන් මේ අර විනාඩි 15ක් 20ක් තිස්සේ කියපු එක රූල් 4කින් 5කින් ලියලා තියෙනවා. ඊළඟට බලන්න රූප සටහන වල මෙම අග්‍ර දැක්වීමට ඉංග්‍රීසි වචනවල මුල් ලකුරු වන ECB භාවිතා කරනු ලැබේ. ඒ රූපයෙන් දැක්වෙන්නේ ට්‍රාන්සිස්ටරයේ ව්‍යුහයත් වාහක සහ ධාරා ගලන දිශාවනොත් සම්මත සංකේතයක්. මේ තියෙන අර අපේ ඇඳගත් එක දැක්කද? මේ තියෙන මොන ට්‍රාන්සිස්ටරේද? පල්ලෙහා තියෙන්නේ PNP ට්‍රාන්සිස්ටරේ, මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටරේ.
හරි මේ පල්ලෙහෙන් පරිපථ සංකේතය ඇඳගන්න. මේ පල්ලෙහෙන් පරිපථ සංකේතේ මාත් අඳින්න ඕගොල්ලොත් අඳින්න. මාත් නටන්නම් දොස්තරට දක්කිට තරිකිට මේකේ ආවෙන්නේ නැහැ. හොඳ මේක ලං වෙන්නේ නැහැ. මේ මෙතනදී ලං වෙන්නේ නැහැ. මේ තීන විදියට ඇඳ ගන්නවා ඈ. අයෙක් පොඩ වැරදුනා මගේ ඇති. පැන්සලෙන් ඇඳගත්තත් කවන්නේ පළවෙනි කන්දි. පරිපථ සංකේතේ මේ අඳි. මේක B බලා ගන්න. මේක C මේක E කොහෙටද ඊතලේ දාන්න PNP ට්‍රාන්සිස්ටරේ ඊතල දින්නේ? ඇතුළටද එළියටද? ඇතුළටද එළියටද PNP ට්‍රාන්සිස්ටරේ ඊතලේ දින්නේ? ඇතුළටද එළියටද? ඇතුළට ඇතුළට. ඊළඟට NPN NPN බලමු NPN. මෙතන B මෙතන C මෙතන E. එතන එළියටද ඇතුළටද ඊවර දින්නේ? එළියට. ඔක ඇඳගන්න. මේ මෙතනදී බලන්න චුට්ටක්. මේ හැමතිස්සෙම වාහක ගලලා තියෙන කොහේ ඉඳන් කොහෙටද කියලා බලන්න. අවස්ථා දෙකේදීම කොතන ඉඳන් කොතනටද? විමෝචකේ ඉඳන් සංග්‍රාහකයේද සංග්‍රාහකයේ ඉඳන් විමෝචකයේද? හැමතිස්සෙම වාහක ගලලා තියෙන්නේ කොහෙටද මේ වාහක ගලන්නේ කියලා? ඒක මතක තියාගන්න ඕනේ. විමෝචකේ ඉඳන් සංග්‍රාහකයට තමයි ධාරාව ගලන්නේ. ට්‍රාන්සිස්ටරය පරිපථයකට සම්බන්ධ කිරීම ගැන තමයි අපි කතා කරන්නේ. මොකද්ද? පරිපථයකට සම්බන්ධ කිරීම. දැන් මේකේ අර වගේ බෑ. මොකේද? මොන වගේද? ඩයෝඩ් එකේ වගේ බෑ. තේරුණාද? මේකේ පොඩි නීති ටිකක් තියෙනවා. මොනවාද තියෙන්නේ? නීති ටිකක් තියෙනවා. හරිද? මුලින්ම මේ ට්‍රාන්සිස්ටරය පරිපථයට මුලින්ම බලමු මේක. ට්‍රාන්සිස්ටරයක ප්‍රයෝජන දෙකක් තියෙනවා. අපි කතා කරන ට්‍රාන්සිස්ටරයක ප්‍රයෝජන දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ධාරා වර්ධකයක් විදියට. මොකක්ද? ධාරා වර්ධකයක් විදියට. ඒක තේරුණාද? තව තියෙනවා ට්‍රාන්සිස්ටරයක් අපිට ස්විචයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරයක් මොනවටද භාවිතා කරන්න පුළුවන්? ස්විචයක් විදිහටයි ධාරා වර්ධකයක් විදිහට. මේ ධාරකා වර්ධකයක් කියන්නේ එන ධාරාව ටිකක් වැඩි කරලා දෙනවා. තේරුණාද? ධාරා වර්ධකයක් කියන්නේ ඒකයි. ඔන්න ඔය වගේ දෙයකට තමයි භාවිතා කරන්න පුළුවන්. දැන් අපි මේ කතා කරන්නේ පොඩක් ධාරා වර්ධකයේ පැත්තෙන් තමයි මේ කතා කරන්නේ. තාම ස්විචයක් විදිහට කතා කරන්න හැටි නෙමෙයි මේ කතා කරන්නේ. බලන්න ධාරා වර්ධකයක් විදිහට කතා කරද්දී මේ විදිහට මේ හරියට නිවැරදි විභවයන් කියන්නේ මේ විභව. දැන් මෙතන වෝල්ට් 6යිනේ. දෙකේ බැටරි පාවිච්චි කරොත් මෙතන වෝල්ට් 6යි මෙතන වෝල්ට් 4යි. මෙන්න මේ විදිහට නිවැරදිව මේක සම්බන්ධ කරන එකට අපි කියනවා ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම කියලා. මේ විදිහට නිවැරදිව පරිපථයට සම්බන්ධ කරන එකට අපි මොකක් කියලාද කියන්නේ? ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම. මුලින්ම අපි නැඹුරු කිරීම යටතේ කතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටරය ගැන. මොකක් ගැනද? මොකද NPN ගැන කතා කරන්නේ කියලා අහුවොත් NPN තමයි අපිට 11 ශ්‍රේණියට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඔන්න දැන් මේක හොඳට අහගන්නවා ඈ. දැන් මේ නැඹුරු කිරීම ගැනයි කියලා. ට්‍රාන්සිස්ටරේ පේනවනේ ඇදලා තියෙනවා. මේ ට්‍රාන්සිස්ටරේ ඇදලා තියෙනවා පේනවනේ. NPN ට්‍රාන්සිස්ටරේ NPN ට්‍රාන්සිස්ටරේ පේනවනේ. දැන් බලන්න මේකේ මම සම්බන්ධ කරලා තියෙන අග්‍ර ටික C පැත්තට සම්බන්ධ කරලා දෙනවා. C කියන්නේ මොකද්ද? C සංග්‍රාහකය. E කියන්නේ මීටර් එක. මේ පැත්ත බලන්නකො මුලින්ම. ඒ පැත්ත C E පැත්ත බලන්න. ඒ කියන්නේ මේ 6 වෝල්ට් විභවය දීලා තියෙන පැත්ත. ඒ පැත්ත චුට්ටක් බලන්න. මේකෙදී නීතියක් තියෙනවා ට්‍රාන්සිස්ටරේ ධාරා වර්ධකයක් විදිහට පාවිච්චි කරනවා නම් විමෝචක පාදම සංදිය. ඊට කලින් මේ පැත්ත බලන්නකො මේ පැත්ත බලන්න ලේසි. විමෝචකය කියන්නේ මොකද්ද? E නේ මේකනේ. පාදම කියන්නේ B. හොඳට බලා ගන්න. විමෝචක පාදම කහ පාට ගන්නම්කො මම කහ පාටත් හරියට දම් පාට ගන්නම්කො. විමෝචකය කියන්නේ මේකනේ. B කියන්නේ මේකනේ පාදම. විමෝචක පාදම සංදිය අනිවාර්යෙන් පෙර නැඹුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ පෙර නැඹුරු කියන්නේ P ඉඳන් N ට ධාරාව ගලන්න ඕනේ. ඒ කියන්නේ මේ N ට ඍණ සෙට් වෙන්න ඕනේ P ට ධන සෙට් වෙන්න. එහෙනම් මේ පැත්තේ බැටරි ටික මොකද? මේ පැත්තේ බැටරියට ධන එන්න ඕනේ මේ පැත්තට. තේරුණාද පෙර නැඹුරු කරගන්න හැටි? සම්බන්ධ කරගන්න හැටි තේරුණාද බැටරිය?
විභවය දෙන හැටි තේරුණාද? අනිවාර්යෙන් ධාරා වර්ධකයක් විදිහට ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක වෙද්දී පාදම විමෝචක සංදිය මොන නැඹුරුද වෙන්න ඕනේ? පෙර නැඹුරු විය යුතුමයි. තේරුණාද? පෙර නැඹුරු වෙන්න ඕනේ කියලා තේරුණාද? පෙර නැඹුරු වෙන්න ඕනේ කියලා තේරුණාද නෙමෙයි මතක තියාගන්න. අනිවාර්යයෙන්ම ධාරා වර්ධකයක් විදිහට ක්‍රියා කරද්දී ට්‍රාන්සිස්ටරේ පාදක විමෝචක සංදිය. ඒ කියන්නේ මෙන්න මේ සංදිය. මේ සංදිය තේරුණාද? සංදිය තේරුණා හන්දිය. එන්නේ සංදිය අනිවාර්යයෙන්ම පෙර නැඹුරු විය යුතුමයි. මොකද්ද? පාදම විමෝචක සංදිය අනිවාර්යයෙන්ම පෙර නැඹුරු විය යුතුමයි. හරිද? පෙර නැඹුරු වෙන්න නම් බැටරියේ ධන පැත්ත සම්බන්ධ වෙන්න ඕන කොහෙටද? පාද විමෝචක සංදිය පෙර නැඹුරු වෙන්න නම් බැටරියේ ධන පැත්ත සම්බන්ධ වෙන්න ඕන කාටද? බීටද ඊටද? පාදමටද ඊටද? තේරුණේ? පාදමට. පාදමට ඒ කියන්නේ ධන P පැත්ත එතනනේ. P පැත්තට සම්බන්ධ වෙන ධන N පැත්තට ඍණ සම්බන්ධ වෙන්න ඕන. ඒ පැත්ත හරියද? ඒ පැත්ත තේරුණාද? මේ පැත්තේ පරිපතේ තේරුණා. පරිපත දෙකක් නේ දැන් මෙතන. මේ පරිපතේ කැලේ තේරුණාද? පාද විමෝචක පරිපතේ තේරුණාද? දැන් අපි යන් ඊළඟ පැත්තට. ඊළඟ පැත්තේ නීතිය තමයි පාදම සංග්‍රාහක සංදිය. පාදම සංග්‍රාහක සංදිය. මොකක්ද? පාදම සංග්‍රාහක සංදිය අනිවාර්යෙන් මොන නැඹුරුද? පසු නැඹුරු විය යුතුයි. පසු නැඹුරු විය යුතුයි. ඒ කියන්නේ මෙන්න මේ සංදිය. මේ මම ලියලා තියෙන පසු නැඹුරු කියලා. පාදම සංග්‍රාහක කියන්නේ මේ CB. දැක්කද? CB සංදිය අනිවාර්යෙන් මොන නැඹුරුද? පසු නැඹුරු වෙන්න ඕනේ. පසු නැඹුරු වෙන්න නම් N පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ මොකද්ද? ඍණනේ. දැන් ඔන්න මේකයි සීල. N පැත්තට ඍණ සම්බන්ධ වෙන්න ඕනේ. P පැත්තට මේ ධනනේ සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම මොනොත්. එහෙම කියලා එකක් නැහැනේ ඔය PN සංදිය වල. N පැත්තට අඩු විභවය ලැබිලා P පැත්තට මේ අඩු විභවය ලැබුණත් හරිනේ. පසු නැඹුරු වෙන්නේ. දැන් මේ පැත්ත මොන නැඹුරුද වෙන්න ඕනේ? පසු නැඹුරු. ඒ කියන්නේ P පැත්තට අඩු විභවයක් දෙන්න ඕනේ. පසු නැඹුරු වෙන්න නම් P පැත්තට වැඩි විභවයක් આવොත් පෙර නැඹුරු වෙනවනේ. P පැත්තට P පැත්ත මේක පසු නැඹුරු වෙන නම් මේ සංදිය P පැත්තට අඩු විභවයක් එන්න එපයි. නේද? P පැත්තට අඩු විභවයක් එනවා. N පැත්තට දැන් මෙතනින් එන්නේ ධන වෝල්ට් 6ක් නේ. නේද? මෙතන වෝල්ට් 6ක් නේ. බැටරි 3ක් දාලා තියෙනවනේ. මෙතනට එන්නේ ධන වෝල්ට් 6ක්. මෙතනට එන්නේ මේ පැත්තේ ධන වෝල්ට් කීයක්ද? මෙතන බැටරි 2යි. ධන වෝල්ට් 4ක් එන්නේ. දැන් බලන්න මෙතන P වල ධන 4යි N වල ධන 6යි. එතකොට මේක පසු නැඹුරුද පෙර නැඹුරුද? පසු නැඹුරුයි. ඇයි මේ පැත්තේ N පැත්තේ විභවය වැඩිනේ. N පැත්තේ විභවය වැඩි කියන්නේ ධාරාව ගලන්නේ නැහැ දාද? හරි. ඕක තමයි ඒ නීතිය. NPN ට්‍රාන්සිස්ටර් වල නීතිය තේරුණාද? ඊළඟට තව එකක් තමයි හරි මේක තේරු. දැන් මෙතනද මේ පාදම විමෝචක සීන්නේ. පාදම විමෝචකේ මෙතනදී මේ අනිවාර්යෙන් මේ පැත්තට වෝල්ට් 6ක් එන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තේ විභවයට වඩා මෙන්න මේක විභවයට වඩා මේ විභවය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. නැත්තම් මෙතන පසු නැඹුරු කරගන්න බෑනේ. මෙන්න මේ සංදිය පසු නැඹුරු කරගන්න බෑනේ. මේ සංදිය පසු නැඹුරු කරගන්න බෑනේ. මෙයාගේ විභවය අඩු වුණොත් මෙයාට වඩා තේරුණාද? ඒකින්ද මෙතන විභවය වැඩි වෙන්න ඕනේ මෙතන විභවයට වඩා. ඒක තේරුණානේ? මෙතන ධන 6ක් අවිල්ල මෙතන ධන 4ක් ආවොත් මේක පසු නැඹුරු වෙන්නේ. තේරුණාද? මේ පසු නැඹුරු වෙන එකයි නීතිය. තේරුණාද? පාදම සංග්‍රාහක සංදිය පසු නැඹුරු වෙන්න ඕනේ. තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒත් උත්සාහ කරන්න. මම දන්නවා. මේක තේරෙන්නේ බොහොම කීප දෙනාටයි ඒකයි. try කරන්න. ඒ අනුව මට කියන්නේ NPN ට්‍රාන්සිස්ටර් එක C ට සැපයලා තියෙන මොන අග්‍රේද? C ට දීලා තියෙන මොන අග්‍රේද? C ට දීලා තියෙන ධනද ඍණද? පොඩ්ඩක් බලලා කියන්න මේ විභවයන් සම්බන්ධ කරලා තියෙන විදිය අනුව. ධන මෙතන මේ ධනනේ තියෙන්නේ මේ ධනනේ මෙහෙට යන්නේ C ට දීලා තියෙන ධන E ට දීලා තියෙන්නේ E බල ඊට දීලා තියෙන්නේ ඊට ඍණ මේ දෙපැත්තෙම ඍණ නැවිලා තියෙන්නේ ඊට ඍණ මේක අනිවාර්ය නියතයක්
NPN ට්‍රාන්සිස්ටර් එක පරිපථයකට සම්බන්ධ කරද්දී C ට ධන E ට ඍණ ඔකක් දීලා තියාගන්න. අනිවාර්යෙන් එහෙම සම්බන්ධ කළ යුතුමයි NPN ට්‍රාන්සිස්ටර් එක. ඒ වගේම තව නීතියක් තියෙනවා B අග්‍රේට. B අග්‍රේට දෙකේදීම NPN වේවා PNP වේවා B අග්‍රේට සැපිය යුත්තේ ට්‍රාන්සිස්ටරේ C අග්‍රේට සපයන. අන්න ඒක අහගන්නකෝ. දැන් මේකේ බලන්න B ටත් ධන C ටත් ධනද? B ටත් ධන C ටත් ධන නේද? මෙහෙන් ඇවිල්ලා තියෙන ධන මෙහෙන් ඇවිල්ලා තියෙන ධනනේ. මේකෙදි අනිවාර්යෙන් B ට සපයන එකමයි C ට සපයන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ B ට ධන සපයනවා නම් C ටත් අනිවාර්යෙන්ම ධන. තේරුණාද? B ට ධන දෙනවා නම් C ටත් අනිවාර්යෙන් ධන. B ට ඍණ දෙනවා නම් C ටත් අනිවාර්යෙන් ඍණ. හැබැයි C වල විභවය වැඩි වෙන්න ඕනේ. C වල විභවය B ට වඩා වැඩි වෙනවා. පේනවනේ මේ මෙතන ධන 6 වෙලා තියෙන දැක්කද? මෙතන ධන 4නේ. මෙතනට මං බැටරි 3ක් දැම්ම මෙතනට 4යි. ඇයි එහෙම දැම්මේ? C වල විභවය B වලට වඩා වැඩි වෙන්න ඕනේද? තේරුණාද? හරිනේ ආයකත් තේරුණා. දැන් ඔය ඕවා නීති මේවා නීති. මේවා ට්‍රාන්සිස්ටර් එක නීති. ඒකයි මෙච්චර කියන්නේ. ඇඳගන්න ටක් ගාලා ඇඳගන්න. ඔය තියෙන ටික කොහෙන් හරි දාලා ඇඳගන්න. මේ නිකන් දම් පාට හැන්දෑවේ සොඳුරුයිද මොනතරම් වගේ සීන් එකක් වෙලා තියෙනද? දැන් ඊළඟට PNP දුන්නම තව චුට්ටක් පැටලෙනවා. එහෙම තමයි. හරි දැන් දෙලිවරද? ඔක්කොම ටික නම් කරගත්තා. C ට ධන E ට ඍණ ඒව ලියාගත්තද? මේක පසු නඹුරුයි කියලා ලියාගත්තද? මේ සංදිය පෙර නඹුරුයි කියලා ලියාගන්න. මේ සංදිය පෙර නඹුරුයි පල්ලහැනුත් මම ලියලා තියෙනවා පාදක විමෝචක සංදිය පෙර නඹුරුයි කියලා. ඒව ලියාගන්න. ධන 6 ධන 4 නම් ඕනේ නැහැ. ධන 6 ධන 4 මම මේ මෙතන උදාහරණයක් විදිහට දාගත්තේ. හොඳට ඇඳගන්න ඔන්න දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ දැන් NPN කලින් කතා කරේ PNP ගැන. දැන් දම් පාටද මෙට පාටක් ගමු. සුදු පාටක. මේකෙදි නීතිය තමයි අනිවාර්යෙන් PNP ට්‍රාන්සිස්ටර් වල C ට ඍණ සම්බන්ධ වෙන්න ඕනේ. C ට කවුද? සින. E ට C ට ඍණ නම් E ට ධන. දැන් අරකේ උනේ අනිත් පැත්ත හොඳ. අරකේ E ට ඍණ C ට ධන වුණා. හරිද? එතකොට C ට ඍණ නම් B ටත් අනිවාර්ය ඍණ. එතකොට B වල විභවය අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද C වලට වඩා? ඒක මතක බෑ. සෑම විටම B අග්‍රයට සැපිය යුත්තේ ට්‍රාන්සිස්ටරේ C අග්‍රයට සපයන දිශාවටම වූ විභවාන්තරයක් වන අතර එහි විශාලත්වයේ C අග්‍රයට සපයන ප්‍රමාණයට වඩා අඩු විය යුතුය. ඒ කියන්නේ B වල අඩු වෙන්න ඕනේ. ඒක තේරුණාද? හරි. ඔන්න බලන්නකෝ එනම් මෙන්න මේකේ PNP ටෝනේ ඒක නීතියක්නේ. එතකොට C වල විභවය B වලට වඩා අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? B වල අඩු වෙන්න ඕනේ. C වලට වඩා B වල අඩු වෙන්න ඕනේ. මොකක්ද? C වලට වඩා B වල අඩු වෙන්න ඕනේ. නේද? C වලට වඩා B වල අඩු වෙන්න ඕනේ. ඒක තමයි නීතිය. එහෙමනේ මේ කියලා තියෙන්නේ මේ අච්චුපොතේ තියෙන වාක්‍ය මං කිව්වේ. C අග්‍රයට සපයන ප්‍රමාණයට වඩා අඩු විය යුතුය. ඒ කියන්නේ B වල විභවය අඩු වෙන්න ඕනේ. දැන් මෙතනින් ගියාම මෙතනින් මං කියලා තියෙන ඍණ 6ක් ඇවිල්ලා තියෙනවනේ C වලට. C වලට ඍණ 6ක් ඇවිල්ලා තියෙනවා. B වලට ඍණ 4ක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඔය කියන එක වෙලාද? ඔන්න දැන් මට වැරදිච්ච තැන මම මේ කියන්නේ. මට අඳිද්දි වැරදිච්ච තැන. දැන් මේ කියන එක වෙලාද? B වල වැඩිද C වල වැඩිද? කාගේද වැඩි දැන් මේ වෙලාව ඍණ 4ද වැඩි ඍණ 6ද වැඩි? මල කෙලිය ඇයිති අපිට ගණන් බෑනේ. ඍණ 4නේ වැඩි. දැන් මේ කියන එක වෙලාද? නෑ. එහෙනම් මේ මෙතනට බැටරි දෙකයි දාන්නේ. තේරෙනවද? මෙතනට ඍණ 4ක වෝල්ටේජ් එකක් දාන්නේ. ඔය මට වැරදිච්ච තැන අඳිද්දි. මෙතනද බැටරි දෙකයි දාන්නේ. තේරුණාද? මෙතනද බැටරි දෙකයි දාන්නේ. මෙතනට දානවා අපි බැටරි තුනක් දැම්මම ඇති. එතකොට මෙතන ඍණ 6 වෙනවා. මෙතන ඍණ 4 වෙනවා. දැන් හරිනේ අපේ වැඩි. B වලට වඩා C වල විභවය එක ගන්න හරි කියලා නේද දැන්? පොඩින් මෙතන මම කරා. දැන් B වල විභවය කීයද? B වල ඍණ 6යි C වල ඍණ 4යි. දැන් හරිනේ. දැන් අපි කියපු එක වෙලා නේද? දැන් BC මේ ටික ලියා ගන්න. C වලට ඍණ E වලට ධන B වලට ඍණ කියන එක. එතකොට ලේසි.
දැන් නෝට් එකේ තියෙන වාක්‍ය විදියට ඕවා. නෝට් එකේ තියෙන වාක්‍ය විදියට. මේක උගන්වන්න නෑ හොඳ PNP ගැන. PNP ගැන උගන්වන්න නෑ. NPN ගැන විතරයි තියෙන්නේ ඔයගලන්ට. ඔන්න අච්චුපතේ බලන්නකො. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ සියලු ඉලෙක්ට්‍රොනික ප්‍රතිඵලවලදී අප සලකා බලන්නේ NPN ට්‍රාන්සිස්ටර් ගැන පමණයි කියලා දීලා තියෙනවා. PNP උගන්වන්න නෑ මම නිකන් කියලා දුන්නා. NPN කියලා දුන්න කීටි PNP කියලා දෙන එකත් හොඳයි. මේකයි කියලා දුන්නා. ඕක වැඩි හිතන්න එපා NPN ගැන හිතනවා. හරි අපි යන නෝට් එකට බලන්න මෙතන නේද ඔන්න දැන් අර කියලා දුන්නේ ඕනෑම ට්‍රාන්සිස්ටර් එක භාවිතා කරන විට එහි අග්‍රවල නිවැරදි ලෙස විභවයන් ලබා දිය යුතුය. මේ ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම ලෙස හඳුන්වනු ලැබේ. ට්‍රාන්සිස්ටර් එක වෝල්ටීයතා හෝ ධාරා වර්ධකයක් ලෙස භාවිතා කරන විට විමෝචක පාදක සංදිය පෙර නැඹුරු විය යුතුය අතර. අන්න ඒව හයිලයිට් කරලා තියන්නේ. විමෝචක කියන්නේ E නේ. එමීටරනේ. EB සංදිය පෙර නැඹුරු විය යුතු අතර වැඩි විභවයකින් පාදම සංග්‍රහක සංදිය පසු නැඹුරු විය යුතුය. BC සංදිය පසු නැඹුරු විය යුතුය. අර කියලා දුන්නේ අතන පෙර නැඹුරු පසු නැඹුරු පෙන්වුවා නේද මම රූපේ. රූපේ වෙන්නවනේ නිකන් දැන් නෑ වගේ ඉන්නේ එහෙම. කලේ නෑ වගේ සීන් එකේ ඉන්න අවුලක් නෑ. මේ සඳහා ට්‍රාන්සිස්ටරයේ සංකේතය E හිසෙන් ධාරාව ගලන දිශාවට C සහ E අග්‍රවලට විභවය සැපයිය යුතුය. ඔන්න NPN ට්‍රාන්සිස්ටරේ කතාව. NPN ට්‍රාන්සිස්ටරයේ C ධනාග්‍රයටත් E ඍණාග්‍රයට සම්බන්ධ කළ යුතු අතර PNP ට්‍රාන්සිස්ටරයක E ධනාග්‍රයටත් C ඍණාග්‍රයට සම්බන්ධ කළ යුතුය. අර කියපු ටික අර විදිහටම තියෙනවා. සෑම විටම B අග්‍රයට සැපිය යුත්තේ අර මම හැමතිස්සෙම කියෙව්වේ. සෑම විටම B අග්‍රයට සැපිය යුත්තේ ට්‍රාන්සිස්ටරයේ C අග්‍රයට සපේන දිශාවටම වූ මෙන්න මේක හයිලයිට් කරගන්න. සපේන දිශාව ඒ කියන්නේ ධන නම් ධන ඍණ නම් ඍණ දෙන්නටම එක C ටයි B ටයි. විභවාන්තරයක් වන අතර එහි විශාලත්වය C අග්‍රයට සපේන ප්‍රමාණයට වඩා අඩු විය යුතුය. විශාලත්වය C අග්‍රයට සපේන ප්‍රමාණයට වඩා අඩු විය යුතුය. මේ වාක්‍යයේ NPN ටයි PNP ටයි පොදුයි. ඒක හරියද? ඊළඟට බලන්න මේ අර ඕගලන්ට වැදගත් කියලා දීලා තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් ගැන විතරයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ඔය තමයි ට්‍රාන්සිස්ටර් මූලික දැනුම. හරිද? ඔය අපි කතා කරේ ට්‍රාන්සිස්ටර් එක මූලික දැනුම. හරිද? මූලිකව වෙන්නේ මොකක්ද කියලායි අපි කතා කරේ. තේරුණාද? ඔය ටික තේරුණාද? ඔය ටික 10 පාරක් විතර කියවනවා. 10 පාරකටත් වැඩි කියවනවා. ඕක පෙළ කියවන්න. තේරුණාද? මේ කරන කියන වැඩේ කරන්න. ඊළඟ සතිය අපි කතා කරන නියමිතයි ට්‍රාන්සිස්ටර් වර්ග වෙළඳ පොලේ තියෙන ට්‍රාන්සිස්ටර් වර්ග ටිකයි මේකේ තියෙන තවත් වැදගත් කොටසක්. මේ බලන්න. ට්‍රාන්සිස්ටරේ අර වර්ධක ක්‍රියාව කරන නේද භාවිතා කරනවා කිව්වේ අපි ට්‍රාන්සිස්ටරයක්. දැන් මතක නැද්ද? ට්‍රාන්සිස්ටරයක වර්ධක ක්‍රියාවලට අනිත් එක මොකක්ද ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරනවා කිව්වේ? වර්ධක ක්‍රියාවකටයි තව මොකටද භාවිතා කරනවා කිව්වේ? ස්විචයක් ලෙසයි ලබන සතිය කතා කරන්නේ. එහෙම කතා කරන්නේ කොහොමද කියලායි. තේරුණාද? ලබන සතිය කතා කරන එක ස්විචයක් ලෙස භාවිතා කරන්නේ වර්ධකයක් ලෙස භාවිතා කරන්නේ කොහොමද කියලා තමයි අපි භාවිතා කරන්නේ. මේ කතා කරන්නේ. අද කතා කරේ ට්‍රාන්සිස්ටරේ මූලික දැනුම ගැන. දැන් ওই මූලික දැනුම නැතුව ලබන සතිය එන්න එපා. හරිද? මේකනේ මේ කියලා දුන්නේ. හොඳට පාඩම් කරන්න. හොඳට පාඩම් කරලා තවත් පාඩම් කරන්න. හොඳයි එහෙනම් ඕගොල්ලෝ වීඩියෝ එක බලලා දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා. ට්‍රාන්සිස්ටර් මූලික දැනීම මූලික දේවල් ගැන ඉගෙන ගත්ත කියලා හිතනවා. ඊළඟට අපි කියලා දෙනවා ට්‍රාන්සිස්ටර් එක වර්ධක කියාව ඊළඟ වීඩියෝ එකෙන්. මේ වීඩියෝ එක තේරෙන්නේ නැත්නම් මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. නැත්නම් ආයෙ බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ටිකක් අමාරු දෙයක් කියන්නේ ට්‍රාන්සිස්ටර් ගැන. සාමාන්‍යයෙන් හොඳට හිතන්න ඕනේ. හොඳට හිතලා තමයි තමන් ඔලුවට දාගන්න ඕන. නැත්නම් කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔලුවට දාගත්තේ නැත්නම් ආයෙ විභාගෙට ගිහලා අමතක වෙනවා. කියලා දෙද්දි තේරෙනවා වගේ තේරෙනවා තමන්ට තනියම ප්‍රශ්නයක් දුන්නම කරගන්න බෑ. ඒකයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඒකින්ද හොඳට ආයෙ අහලා හුරු කරගන්න. ඒ කියන්නේ මේකෙන් ප්‍රශ්නයක් ආවම හුරු වෙන්න. දැන් ප්‍රශ්නත් අපි කතා කරන ඉස්සරහ වීඩියෝස් වල. ඒකින්ද YouTube channel එක ආයෙ කියනවා subscribe කරලා තියාගන්න. bell එක එක click කරලා තියාගන්න. මොකද එතකොට notification එකක් එනවා වීඩියෝ එකක් දාපු ගමන්. බලා ගන්න පුළුවන්. එතකොට වීඩියෝ එක දන්න කට්ටියට මේක ෂෙයා කරන්න. හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම්
මම රිප්ලයි කරනවා අනිවාර්යෙන්. ඒකෙන් ඉඳලා ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ ටෙක් වේවා এডুকেෂන් වේවා මොකක් හරි වීඩියෝ එකකින් හම්බ වෙන තුරු පරිස්සමෙන් ඉන්න කියලා කියනවා.